මේ සතියග සප්තස්වර රිද්මය 7 notes සියත TV සමග මෙතෙන් සිට ඔබට රැඳෙන්න අපි ආරාධනා කරනවා. සාමාන්‍යයෙන් මේ වැඩසටහන සඳහා ඔබේ තියෙන උනන්දුව අපිට ප්‍රතිචාර ඔස්සේ දැනගන්න පුළුවන්. ඒකට Facebook වෙන්න පුළුවන්, Twitter වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්, මේ අපේ සියත TV කණ්ඩායමට ලැබෙන දුරකථන නැමතුම් වෙන්න පුළුවන්. අපිට ඒ ගැන නිකන් පූර්ව අනුමාන කිරීම කරන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න මේ සඳහා සහභාගී වෙන කලාකරුවන්ගේ කලාකාරණියන්ගේ තිබෙන්නේ කොයිතරම් උනන්දුවක්ද? ඒක විශේෂ උනන්දුවක්. ඒ කියන්නේ ඇතම් විට අද 10යි කාලෙට තියෙන වැඩසටහනට ඊයේ ඉඳලා ඇවිල්ලා සූදානම් වෙනවා කියලා කිව්වොත් ඔබ මවිතයටපත් වෙයි, පුදුමයටපත් වෙයි. අපි ආරාධනා කරනවා ඊයේත් ඇවිල්ලා අදත් වැඩසටහනට එන්න තරම් උද්‍යෝගයක් තිබුණු අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පියාට, සිනමාවේදියාට විලන් වුණාට ඊටාම හොඳම කොච්චර උනන්දුවක් තිබුණද කියලා කියනවා නම් වාඩි වෙන්න. කොහොම මයික් එක හොයලා ගන්න. ඊයේත් ඇවිල්ලා අදත් ආපු අපේ ක්ලීටස් මහත්තයා දාගන්න ලස්සන කමිසයක්, හැඩ පාටක් නේ දාගන්න ඕක. ඒ අතර ප්‍රිය හිතවතුනි අපි මතක් කරනවා අපේ ආදරණීය සංගීත සහෘදීන් සංගීතයේ මෙහෙයවීම, ශිල්පීන් සම්බන්ධීකරණය කිරීම, තබ්ලා සහ පර්කෂන් වාදනය, පසුගිය රයිගම් සම්මාන උළෙලේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබූ අපේ මනෝජ් පීරිස් මහත්මයා අවුරුදු 39ක් මේ තබ්ලාව ඇතිව ගම් නියංගම් සිසාරා රූපවාහිනී තිර මත ඔබට රසස්වාදය ලබා දෙන අපේ පරම්පරාවේ ජ්‍යෙෂ්ඨතම වාද්‍ය ශිල්පියා. ඊට පස්සේ අද ඔක්ටෝවැඩ් වාද්‍ය ශිල්පියා ලෙසින් කටයුතු කරන්නේ ඉන්දුනිල් ප්‍රභාත්, ඩොලක් වාද්‍ය ශිල්පියා නිශාන්ත සිරිවර්ධන, කුෂාන් සිරිවර්ධනට විවේකයක් පියපුතු සම්බන්ධය. අද ඒ නිසා පියා ඒ අඩුව සම්පූර්ණ කරනවා නිශාන්ත සිරිවර්ධන. ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියා ලක්ෂ්මන් කන්නංගර, බේස් ගිටාර් චානක සේනාධීර, බොක්ස් ගිටාර් වාද්‍ය ශිල්පියා කපිල කෝසල, කීබෝඩ් වාද්‍ය ශිල්පියා ශශික අතපත්තු. අයියෝක පොඩ්ඩක් ඩිංගිත පරිස්සමෙන් හෙට මෙහෙට කරන්න ඕනේ. ඔයාලට චූන් එක වැටලා යට මෙහෙට හරනකොට තා පොඩ්ඩක් මගේ මූණ මම බොහොම පරිස්සම් කරගත්තේ අමාරුයි. රයිට්. කල් වෙලා ඇති අනතුරංග වීම කරලා තියන්න ඕනේ. ඊට පස්සේ අපි අඳුරගනිමු අද අපේ සහභාගී වෙන ආරාධිත ශිල්පීන් ශිල්පිනියන් කවුද කියලා. අද මේ සිනමාවේ දැවැන්තයා මා සමීපතමයෙක් විදිහට 7 notes සමගින් එකතු වෙනවා. ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා අයිබෝන් ඔබතුමාට. කොහොම පොඩ්ඩක් කතා කරන්නයි මයික් එක වැඩ කරනවා. ඊයේ නිකන් වැරදිලා ආවනේ. අයිබෝන්. හරිනේ තිසංග වැඩ කරනවානේ මයික් එක හොඳට. රයිට්. ඊට පස්සේ විශාරද සුබානි හර්ෂණී අයිබෝන්. සුබානි ගායනා කර ගීතයේ ගීපද රචකයා සහ සංගීතඥයා පිළිබඳව මතක් කරන්න අපිට. සංගීතයේ රදීෂ් වැන්දබෝන, පද රචනාව නිහාල් වික්‍රම ඉදිරිසෝලි අයියා. අද බොහෝ දෙනෙකු අපි මේ 7 notes ගායනා කරන ගීතය කිහිපයට අමතරව පහුගිය YouTube සහ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වූ විශේෂාංගයක් තිබෙනවා. ඒ නිසා මේ සහභාගීත්වය තුළ ඔබට විවිධ ගීත ඉදිරිපත් කරන්න පුළුවන්. මට ඇහුණා සහභාගීලා ඉන්න ඇතැම් ආරාධිතයින් ඇතැම් ගීත යෝජනා කරනවා මෙන්න මේ ගීතත් ගායනා කරන්න කියලා. අපි බලමු මේ අවස්ථාව උදා කරගන්න පුළුවන් වෙයි. විශාරද ශර්ලි වෛජයන්ත මහත්මයා මේ ආරාධිත එකතුවේ අද ඉන්න ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියා සංගීතඥයා අයිබෝන් ඔබතුමාට. ඔබ හිතුව හරි, ඔබට පෙනුන හරි, ඒක දෘෂ්ටි මායාවක් නොවේ. අය සූදානම් වන්නේ මෙලොව උත්තරීතර මාතෘත්වය සඳහායි. නෙහාරා පීරිස් අයිබෝන් අපේ රටේ සම්මානනීය නිලියක්. ඊට පස්සේ ඉන්නවා මේනක රාජපක්ෂ අයිබෝන් මේනක අයිබෝන්. සමහරු හිතන එක ඇඳුමට කියලා, ඇඳුමට නෙමෙයි. කුසතුල ගැබ නිරෝගී දරු උපතක් වෙනුවෙන් සූදානම් වන අය. රයිට්. මේනක හොඳින් වැඩ කටයුතු කරනවා නේද? දැන් මේ දවස්වල රඟපෑමේ කටයුතු කොරෝනා වලින් පස්සේ back to normal ද? ඔව් මම හිතන්නේ අපි මැයි මාසේ ආපහු රුගත කිරීම පටන් ගත්ත මැයි මාසේ මැද වගේ මේ වෙනකොට ඉරුගත කිරීම කරගෙන යනවා. නෙහාරාගේ කුස මේනකගේ අත්ගොබ නේද? මෙයා දෙවනුත් ආනෝල්ට විතරයි. රයිට්. ඊට පස්සේ අපි යෝන් ශිල්පිනියක් ඇඳවනවා. අය ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, නිලියක්, ඒ වගේම උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්, ඒ කියන්නේ ගොඩාක් දක්ෂතා තියෙන ශිල්පිනියක්. සචිනි දිල්හාරා අයිබෝන් සචිනි. සචිනි මේ සභාවේ වාඩි කරනකොට අපිට ඒ කියන්නේ මේ ප්ලේස් කරනකොට මනෝජ්ට කෙලින්ම මේ අයි කන්ටැක්ට් සදාගන්න පුළුවන් විදිහට අපි වාඩි කරලා තියෙන්නේ. මොකද හේතුව ඒ කියන්නේ ආධුනික ශිල්පිනියක් කියන හැම අවස්ථාවකදීම අපි අයි කන්ටැක්ට්ස් බලපානවා. ඒ කියන්නේ ගායනා කරනකොට මනෝජ් බුද්ධි ගීත ගෙහිමේ වුණොත් එහෙම නැත්නම් මනෝජ් තරහ යනවා. ඒක නිසා තිසංක උපක්‍රමශීලී එක කරා මනෝජ් පේරමානෙන් තමයි එතුමිය වාඩි කරලා තියෙන්නේ. රයිට්. මේ පිරිසත් එක්ක එහෙමනම් රාත් 12 වෙනකන් අපි ඉන්නවා. ප්‍රේතවතුනි මේ සති අග සප්තස්වර රිද්මය 7 notes. ගොඩක් වෙලාවට මේ ගායකයෙක් නොවේයි, එතුමා සංගීතඥයෙක්, ගීපද රචකයෙක්, විශාල පරම්පරාවක් බිහි කරපු අපේ රටේ සිටින
සංගීත ගුරුවරයෙක්. ඒ කියන්නේ මේ වාද්‍ය වෘන්දේ ඉන්න ගොඩාක් අය ඒ එනකොට කියලා කතා කරන මට්ටමේ මහ විශාල પરම්පරාවක් නිර්මාණය කරපු සංගීත ශ්‍රී ලංකේ සංගීත සලකුණක් විශාරද ශෛලවයි ජයන්ති මහත්මිය කියලා කියන්නේ. ඒකට මේ වෙලාවෙම විශේෂයක් යොදු ගන්න. ඒ හැරි ගුණවත් අය ගුණවත් ශිල්පීන් සිහිපත් යහපත් ශිල්පීන් අනිවාර්යයෙන්. හැම විටම ඒ නිසි ආදරය දක්වමින් තමයි කොහොමද සංගීත සපයන්නේ. ඒක හරි අද කාලේ ටිකක් වෙනස්නේ. අනිවාර්යයෙන්. මොකද ඒ ගුණාංග මම අගය කරන්න උන්ට ආශිර්වාදයක් හැටියට. ඒක ඉදිරි පරපුරටත් වැදගත් මම මේ කියන කතාව. ගොඩක් වෙලාවට මේ හැම තැනකම ඩිසිප්ලින් කියන එක තමයි නැති වෙලා තියෙන්නේ. ඔව් ඒකනේ මම දැන් මේ විශේෂයෙන් මතු කරන තැන් මම දකින්නේ. මොකද ඔවුන්ගේ ඒ එවැනි කරුණු දැක්කහම ඊටාම නිත ඔබත් එහෙමයි. ඊෂා ඔබ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඔබෙත් ඒ ගතිගුණ තියෙනවා. මම ඒක කතා කරන්න හේතුව මම නිසාම නෙමෙයි. තවත් අයට තවත් විශේෂතා තියෙන වැදගත්. තාම වැදගත් දෙයක්. මොකද ඉදිරි පරපුරක් බලාගෙන ඉන්න අපි මොනවා මේ කරන දේවල් එක්ක. ඉතින් මම හිතන්නේ ඔබ මේ මතු කරලා ගත්ත කාරණාව මේ වටිනාම හරය මම දකින්නේ මෙතන. ගොඩක් වෙලාවට මේ ගුරු ගෝල සම්බන්ධතා තියෙනවනේ. ඒ කියන්නේ ගුරු ගෝල සම්බන්ධතා කියලා කියන්නේ කොහොමත් එතන හිඩසක් තියෙන්නට ඕනේ. හැබැයි ඒ හැම අවස්ථාවකදීම මේ සංගීත ශිල්පියා සහ ඔබ අතර තියෙන ඊටාම කිට්ටු මිත්‍රශීලී බවක්, හිතවත් බවක්. ඇත්ත වශයෙන්ම මගේ ශිෂ්‍යයෝ නේ ඔක්කොම මෙතන කීප දෙනෙක්. නමුත් අර ඔවුන්ගේ තියෙනවා මේ අර ඒ සංගීත භාණ්ඩෙත් එක්ක ඇති කරගත්ත මහා මානුෂික ගුණයක්. ඒක හැමෝටම ලැබෙන්නේත් නැහැ. ඒ උගන්නපු දේවල්ද නැත්නම් සතතාභ්‍යාසයෙන් තමන් විසින් ඉගෙන ගත්තා. තමන් විසින් ඒ තමන් දකින කරන දේවල් වලින් ගන්න හොඳ පැත්ත. ඕක ගන්න පුළුවන් තව පැත්තකට. ඕක විස පැත්තට ගන්නත් පුළුවන්. මම හිතන්නේ ඒක තමයි අපිට දැන් ලොකු අහේනියක් තියෙන්නේ මේ අපේ මේ රටේ ඒ ගුණාංග ටික ගිලිහිලා යන එකනේ. ඒ ගිලිහිලා යන කාරණාව තව තවත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. තව තවත් වර්ධනය කරගන්නට ඕනේ. මොකද ආමන්ත්‍රණය හරි වැදගත්. ගෞරවනීය ආමන්ත්‍රණය හරි වැදගත්. නිකන් වැඩකට නැති ඔය සැහැල්ලු වචනයකින් කතා කරනවට වැඩිය ඒ ගෞරවනීය ආමන්ත්‍රණය පුදුමාකාර විදිහට ඒක විශ්වයත් එක්ක සම්බන්ධ වෙන දෙයක්. භාෂණය. ඒ ශිෂ්ට භාෂණය අපි ඇති කරගන්න ඕනේ. මොකද එකල තිබුණු දේවල්නේ දැන් නැහැ. දැන් මේ පොඩි කෑල්ලකින් ඔය හලෝ කියලා කියන මහා සැහැල්ලු ගතියක් නෙති. ඊට වැඩි විශාල බරක් තියෙනවනේ අපේ භාෂාවේ. ඒ බරත් එක කතා කරනකොට හරි වටිනවා. මොකද ඒක තමයි මම හොයන දේ. ඔබ මත් එක දැන් මේ වෙලාවේ මට ඉඩ දුන්නා කතා කරන්න. වැදගත් දෙයක් මට කියා ගන්නට පුළුවන් වුණා. මේක මේ අපි හෙට දවසේ නැති වෙන්න පුළුවන්. මේක කියලා යන්න ඕනේ. කියලා යන්න ඕනේ. මොකද අපි නැති වෙන්නේ මේ භාෂණය සෞතු කරගත්තොත්. මේ පිවිතුරු භාෂණයක් තිබුණානේ. දැන් වසර ගානකට කලින් මිනිස්සුන්ට අපි ආමන්ත්‍රණය කරන මහා කාව්‍යමය ගතියක් තිබුණා. ඒක නැති වෙලා ගිහිල්ලා. ඉතින් ඒවා තමයි ඉදිරියට අපිට ගෙනියන්න ඕනේ. ඉතින් ඒක ආදර්ශයක් අද මෙතන. ඒක හරි. මේ ඒ ආදර්ශයක් උදින් ලොකු සම්පතක් ඉන්නවනේ අර ඉන්නේ. ඔය මොකක් කර කිව්වද කබ්ලාව දිහා බලයි. නෑ කොහොම කරු කරන කෙනෙක් ඒ කියන්නේ අද ඕනම තැනකට ඇත්තටම මම බොරු කියන්නේ මම channel වලට යන එකක් නෙමෙයි යන්නේ. මෙතුමා කතා කරුවොත් කවදාවත් මම බෑ කියන්නේ අමාරුම දැන් නම් බෑ කියන්නේ ඕන දෙයකට හා කියනවා. මොකද ඒ තරම් මම ආදරය කරන මං විතර නෙමෙයි. කලාශේෂ්ත්‍රයේ හැම කෙනෙක්ම ඔබතුමා කියපු ගුණාංග හැම එකක්ම උතර දිනනවා. ඔව් මම දීලා තියෙනවා මම දන්නේ මම මගේ નિરાයාසෙන් කියවුණ දෙයක්. මට ඔහු ලංකාවේ මට යානේ. මොකද දන්නවද? ප්‍රොපස්තාර කියන්නේ නැහැ. පේරේස්. රෑ 12ට. දැන් යානේ ඒක සමරන්න පුළුවන්. යානේ කියන සංගීතඥයා කීබෝඩ් වාදකයෙක් නේ දක්ෂ. දැන් මෙතුමා මේ මනෝජ් මේ කීබෝඩ් වාදකෙක් නෙමෙයි. හැබැයි කණ්ඩායම හසුරනවා ඒකේ කොටස් මතකයි ඒ වාදනය කරන තැන් මතකයි නතර කරන තැන් මතකයි පටන් ගන්න තැන් මතකයි සියලු දෙනාම ගෙනියන්නේ යා. ඉතින් මේ කොච්චර වැඩද අස්සෙද ඔය සින්දු ටික හරි ගස්සගෙන එන්නේ. මම ඒකේ සම හරි ආදරේ. මොකද ඒකත් විශේෂයෙන් හඳුන්වන්නට ඕනේ සම්මානිකුත් ලැබුණානේ. ඒ අගේමත් තිබුණානේ. ඉතින් මම සතුටුයි. මොකද අර කිව්වා වගේ ක්‍රීඩස් මාතේ කිව්වා වගේම තමයි ඒ පරිසමාප්තියෙම ඌට ඒ අර්ථය තියෙනවා. මොකද කැපකිරීම සුන්දර දෙයක්ත් තියෙනවා තා. දැන් අද ආපුවම කිව්වේ
ඉස්සරහම එහෙම තිබ්බන අද ගැහුවා ගැහිල්ලක් කොහොමද දන්නවද මම බැලුවා මාර ගැහිල්ලන්නේ ගහන්නේ කියලා. තබ්ලා මාරු කළා. අලුත් තබ්ලාව. ජෝතිපාල මහත්මයා ජෝතිපාල මහත්මයාටත් ওই ආදර ගීතයක් ගායන කාලෙට ගාන දවසට ප්‍රොඩියුසර්ස්ලා ලස්සන ගෑනු ළමෙක් ඉස්සර ගෙනත් තියෙනවා. ඇත්තද මන් දන්නේ නැත්තනේ. ඒක තමයි මම හිතන්නේ. ඔන්න පැහැදිලි. ඇත්ත මන් දන්නේ අනිත් අය කෙසේ වෙතත් අපි ප්‍රොඩියුසර් නම් ඒක අඳුරගෙන. රයිට් විශේෂයෙන් යමක් සඳහන් කරන්න ඕනේ අද මේ මාධ්‍ය නාලිකා අතර තරඟයක් තිබුණා. අපි ඒක අනිවාර්යෙන් පිළිගත යුතු සත්‍යයක්. ඒ තරඟකාරීත්වය කෙසේ වෙතත් අපිට මෙවැනි විද්වතුන් ප්‍රවීණයින් විෂය ප්‍රවීණයින් මේ වගේ වැඩසටහන් වලට ගෙනල්ලා නිදහසේ කතා කරන්න. ගොඩක් වෙලාවට මේ එපිස් එක තියෙනවනේ මේක හරි දරුණු මෙවලමක්. මේක සහ නිෂ්පාදකයා අතර සම්බන්ධතාවය ගොඩනගෙන්නත් පුළුවන් බිඳ වැටෙන්නත් පුළුවන්. මොකද ඔහු සහ මම අතර සම්බන්ධතාවය නිරන්තරයෙන් ගොඩනගෙන්නේ මේ හරහා. එතකොට ගොඩාක් වෙලාවට මේකට විධානයන් හම්බෙන්නේ. දැන් ඇති කතා කරා සින්දුවකට යන්න. හැබැයි ඒ නිෂ්පාදකයාගේ සිට ඉහළට පහළට දෙකොට්ටාශයම යම් කිසි ශිල්පියෙක් පැමිණියොතින් අපි අය ගෙන්නන්නේ ආරාධිතින් විදියට ඔවුන්ට යම් කිසි වටිනාකමක් තිබෙනවා. ශ්‍රී ලාංකේය වටිනාකමක් තිබෙනවා. විෂය පිළිබඳ වටිනාකමක් තියෙනවා. ඔවුන් ප්‍රවීණත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අදහස් මේ සමාජගත වෙන්න දෙන්න ඕන. ගොඩක් වෙලාවට ඒවා කට් කරනවා. කට් කළා වෙන දෙයකට යනවා. ඉතින් ඒ අවසරය දීලා තියෙන්නේ ආයතනයේ උපදේශකා විදියට සංගීතා වීරරත්න මහත්මිය, ඒ වගේම සභාපතිවරයා, අනිකුත් කාර්යමන් ඒ නිදහස තමයි යහපත් වැඩසටහනක් සංස්කෘතියක් නිර්මාණය කරන්නට බලපෑමක් විදියට සමාජගත වෙලා තිබෙන්නේ. ඒ නිසා සියත ටීවී මම ආදුනිකයි. නමුත් මම හැසිරෙන්නෙත් ඒ වටපිටාව තුලයි. ඉතින් ඒ නිදහස මට දීලා තියෙන්නේ ඒ අය බවත් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. රයිට්. ගීතයකට යන්නේ. ගීතයකට ගිහිල්ලා මේ එහෙම නැත්තම් මට අන්තිම නටන්න වෙන වෙලාවත් එක්ක. මිස්ටර් පී ඔයා කියන දේ නේ රාජපක්ෂ මහත්තයෝ. නෑ. ඉන්නේ මට තව පොඩි බොහොම මට තව දෙයක් අහන්න දෙනවා යාගෙන්. මේ ඔයාට ශර්ලි මහත්තයා මොන හරි දෙයක් කිව්වා. ඒ කියන්නේ අපිට ඕපදූප වැඩක් නැහැ මිනිසුන්ගේ. නමුත් ඒක ඕපදූපයක් නොවන බව මම තේරුම් ගත්තේ ඔයා thank you very much ස්තුතියි කියලා කිව්වා. මොකද්ද ඔයාට කිව්වේ? අනේ ඔය කියන්නේ එක්තරා නාලිකාවක තිබුණු වැඩසටහනක් සම්බන්ධයෙන් තමයි එතුමා ඇත්තටම මේ එතුමා ඒක නම කියන්නකොට කමන්නේ දැසතහන පානේ. අපි නම ඒ කියන්නේ නම කිව්වොත් ඒ කියන්නේ මේ ගේකට දුගුජ්ජලේක. ඒ කියන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන. ප්‍රශ්න විචාර. ඒකට මොන දුන්න ආකාරය. මම ඇත්තටම හිතුවේ නෑ එහෙම. ඉතින් එහෙම ඒ කාරණාව සම්බන්ධයෙන් මම විශේෂ අගයීමක් කරා. මොකද මට හම්බෙන්නේ නැහැ නේද. මට අමතක වෙයි කියලා එන්න ඉස්සෙල්ලා මම ඒක ගැන කතා කරලා ඔයාගේ හැකියාව මම හුඟක් බැලුවා කියලා. අපි පුංචි කාලේ දැනුම අහන කෙනෙක් අපි සිද්ධ අහලා තියෙනවා. ඇත්තටම එතුමාගේ ඉතින් අද හමුවීම මේ පළවෙනි හමුවීම ඇත්තටම හරි සුන්දරයි. මම ආපු ගමන් මම ඇහුවා මම කැමතිම සින්දුවක්. අපි මේ ළඟදිත් ඒක ඇහුවා. මෙයාගේ ආසම සින්දුවක්. මා බොළඳවියේ වෙන්දි ආදරේ. ඉතින් අද කියනවාද කියලා ඇහුවා. ඉතින් අපි තාම එහෙම දැම්මම කියන්න විදියක් නෑ. අපි බලමු මේක අදහසක් විතර આવතේ. රයිට්. නෙහාරා මේ ජීවිතේ සුන්දරම කාලට ඔබ සූදානම් වෙනවා කියන එක ඔබේ රූපය, ඔබේ ගායනය, ඔබේ බාහිර ස්වරූපය සියල්ලක්ම අපිට පෙන්වුම් කරනවා නේ. දැන් අර කෙලිලොල් සමය නිමා කළා. දැන් ඔබ පිවිසෙන්නේ වගකීම් සහිත බාරදූර වකවානුවකට. ඔබට මාතෘත්වය ගැන මොනවද දැනෙන්නේ? ලොකු වගකීමක්. අම්මා මං ගැන, ඒ කියන්නේ අම්මා නෙහාර ගැන කොහොම කැපවීමක් කරන්නේ නැද්ද කියලා දැන් වාට බඩ ඇතුලේ ඉන්න දරුවා දඟලනකොට දැනෙනවද? ඔව් ඇත්තටම. ඒක මේ දේසි පහසු දෙයක් නෙවෙයි. ඒකේ ඇත්තටම ඒක අර කියන්නේ යථාර්ථය දැනෙන්නේ දැන් තමයි. හැබැයි ඉතින් අර කෙලිලෝ පාත් එකක් තාම තියෙනවා මගේ ඇඟ ඇතුලේ. මම කැමති නෑ. ඒ කියන්නේ වෙනස්ම පුද්ගලෙක් වෙන්න මම කැමති නෑ. සාමාන්‍ය විදිහට එදා වගේම වැඩ කටයුතු කර ගනිමින්, නමුත් දැන් බබා හම්බුනාට පස්සේ මේ දේවල් බොහොම වගකීමෙන් මේ දේවල් කරමින් ජීවත් කරවන්න තමයි උත්සාහ කරන්නේ. ගොඩක් වෙලාවට ඔයගේ කාලවලදී විවිධ දේවල් හිතෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් නිර්මාණ කරන්න, ලියන්න හිතෙනවා, ගායනා කරන්න හිතෙනවා, අත්දැක බැලීම් කරන්න හිතෙනවා. පාට ඒ වගේ මානසික තත්ත්වයක් ඇවිල්ලා තියෙනවද බබාවෙන්? නෑ. එහෙම මට ඇත්තටම මේ ගීත රස විඳිනවා. ඔව් ගීත අහනවා. මට එහෙම අර විශේෂ දෙයක් කියලා මට
දොළ දුකක්වත් එහෙම ආවේ නෑ අර එකම එක දවසක් වෙරළුක දාසාවක් ආවා. එයින් අර ඊට එහා මට එහෙම නෑ. අර එක එක්කෙනාට වෙනස්නේ. වෙනස්. ඒක ප්‍රෙග්නන්සි. අපිට දැන් අර උස්සගෙන දුවන්න බැරුවයි නේද? දැනනම් බරයි. මරු වැඩක් වුණා. ඇමරිකා මේ ඕස්ට්‍රේලියාවේ නේද? ඕස්ට්‍රේලියාවේ ෂෝ එකේ රොෂාන් අපි අර සුදීරයක් වගේ ඩාන්සින් ෂෝ එකක්. සින් කරනවා දෙපැත්තම යනවා. ඉතින් දැන් ඒ ඇස්සේ දැන් මගේ එකක් ඉවරලා මෙයාගේ එකක් තියෙන්නේ. රොෂාන්ගේ එකක් ඉවරෙච්ච ගමන් ඒකට ඉන්නේ රොෂාන්. මෙයාත් එක්ක රොෂාන් රණවන. දැන් කොහොම හරි කළා මෙයා ගිහිල්ලා භාගයකින් තමයි අර එන්නේ. දැන් කොහොම හරි කළා රොෂාන්ට කොහොම හරි සින්දු අමතකුණා. මෙහෙම යනවා කට්ටිය හොයනවා රොෂාන්. රොෂාන් නෑ අර සින්දුව මට යුනිෆෝම් ගාගන්න බැරුව ගියානේ. මම කොහොමද තව විනාඩියක්වත් නෑ අර මේකට මේ අයියෝ කම් කාවරි අරින්නකෝ කාවරින්ද සින්දුව පිළිසල කරලා ඒක අපෝ අපිට බෑ කිව්වා. මම බැල මලිකේ මම මලි තොප්පි දෙමොට තොප්පිය කොප් එකක් දාගත්තා. දැන් මමත් දන්නේ මොනවද කරන්නේ කියලා. මේ ළමයා අසරමං වෙනවනේ සින්දුවේ. මෙයා ඩාන්ස් කරනවා ඉස්සරහා. ඒක භාගයකදී යන්න ඕන. දැන් බැලුව හරියන්නේ නෑ. මට තැන කියන්න කිව්වා. දැන් අරගොල්ලෝ තැන කිව්වා කිව්වේ වැරදි තැනක්. පැන්න ගම මිනිස්සු ඔඩියන්ස් ගෑවා. දැන් මම නිකන් දුස්තික් වගේ නෙමෙයි. මම එහෙම බැලුවා කරලා දෙන්නේ මම අර සින්දු මියුසික් එකට ගිහලා පඩිපලක් ඉඳගත්තා. හරි ඉඳගෙන දැන් අරුන්ගේ ටයිම් කියනකොට හරි කියලා. දැන් පඩිපලින් දැම්ම මෙයා තාම දන්නේ නැහැ. මෙයා ඉස්සරහට යනවා කට්ටියත් එක්ක නටනවා. මම ගියා ළඟට නටනවා ගිහලා මේ ඔඩිය අප්සෙට් ගියා. දැන් මන් නටන එක ඔයා නටන්න කිව්වා. මෙයා අපි මේත් කායි වැඩක් නැහැ කියලා. මොකද මං කරන ඔක්කොම මෙයා කෙරුවා. කරලා අන්තිමට බැදී ඉවර කරන බැදී මන් දන්නේ නැහැ. සින්දුව බැලුවා ගත්ත කරට කෙල්ල වරන් කරට අර ඒක බෙලි ස්ටේජ් එකේ යාරියා. මේනක මේ මොනවාද අලුතින් සම්බන්ධ වුණු නිර්මාණ? අලුතින් නිර්මාණ 3කට විතර අත ගහලා තියෙනවා. ඒ කියන්නේ රංගනේ. ඉතින් සමහර ඒවා එන අපි අර පළවෙනි කොටස් 10 15 අපි ඉවර කරලා ඒවා දැන් විකාශ වීමේ බලාපොරොත්තුෙන් සිටින දේවල්. ඔය තමයි මේ දවස්වල වැඩ. ඒ වගේම විකාශන වෙනවා. චිත්‍රපටි පැත්තට නෑ වැඩ. චිත්‍රපටි පැත්තට කොරෝනා වලින් කලින් නම් අපේ චිත්‍රපටයක් එන්න තියෙනවා දෙසැම්බර් එකක් එනවා. කුහුඩා ළමුන්ගේ චිත්‍රපටයක්. ඒකට මායිනේ හැරේ දෙන්නම රංගනින් දායක වෙනවා. ඒ වගේම චිත්‍රපටි වලට ආරාධනාවක් ඇවිල්ලා තිබ්බා කොරෝනා වලට කලින්. හැබැයි ඉවරුණාට පස්සේ මම හිතන්නේ වැඩ පොඩ්ඩක් නැවතුණා. මම හිතන්නේ අපි විශේෂයෙන් ඉල්ලා සිටින එක ටෙලිනාටි ටික ඇත්තටම දුන්නා. ඒනට වේදිකාවයි මේ තාම සිනමාවයි කියන දෙක තාම පොඩ්ඩක් ඒ කියන්නේ ඇවිල්ලා අර තව මම හිතන්නේ කට්ටිය එන්න ඕනේ. මම හිතන්නේ ආර්ථික මට්ටමත් එක්ක අපිට බල කරන්න බෑ හැමෝටම වෙන්නේ කියලා. හැබැයි මම හිතනවා යම් කිසි දෙයක් සිද්ධ වෙයි කියලා. කියන්නේ සුබවාදී දෙයක් සිද්ධ වෙයි කියලා. ඒ දෙකටම මාධ්‍යයන් දෙකටම. එතකොට සචිනි දිල්හාරා ඉස්සෙල්ලම කියන්නේ අධ්‍යාපන කටයුතු පිළිබඳව මොනවද දැන් අධ්‍යාපනයේ දෙන්නේ උසස් අධ්‍යාපන කටයුතුද විශ්වවිද්‍යාලද? දැනට මම මගේ හයර් ස්ටඩීස් කරනවා. මම ක්ලිනිකල් සයිකොලොජි ඉගෙන ගන්නවා. ඊට මට තේරුණා මොකද? ක්ලිනිකල් සයිකොලොජි ඉගෙන ගන්නවා. ඊට අමතරව මම ලෝ පටන් ගන්න ඉන්නවා ඊළඟ අවුරුද්දේ. ඒවත් ඉතින් එක්සෑම්ස් අසයින්මන්ට්ස් ඒවා එක තමයි. මට සයිකොලොජික් කියන කෑල්ල ඇහුණා. අනිත් එක මට පැහැදිලිව ඇහුන්නේ නැහැ. ඒක පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් විස්තර කරන්න. මොකද්ද මේ විෂයයටද කරන්න තියෙන්නේ කියලා? ක්ලිනිකල් සයිකොලොජි කියන්නේ ඒක ජෙනරල් සයිකොලොජි තමයි. හැබැයි ඒකේ ගොඩක් තියෙන්නේ කියන්නේ ඒකේ ස්ටඩි ඔෆ් හියුමන් බිහේවියර්. මිනිස්සුගේ ගැන ස්ටඩි කරන එකයි ගොඩක් ඒගොල්ලන් කරන්නේ කවුන්සලින් ඔය සයිකියාට්‍රි ඒ පැත්ත. කියන්නේ ගොඩක් මිනිස්සුගේ සිවියර් කන්ඩිෂන්ස් වලට ගිහින් ඉන්න පේෂන්ට්ස් ලගේ තත්ත්ව තේරුම් අරන් ඒගොල්ලන්ට කවුන්සලින් දෙනවා තෙරපීස් ඒ පැත්ත. කියන්නේ සාමාන්‍යයෙන් ඒ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් කියන්න පුළුවන්ද මෙයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද මානසික එහෙම ගොඩක් වෙලාට බෑ. කියන්නේ මේකේ ගොඩක් වෙලාට කියන්නේ කෙනෙක්ව මතු පිටින් බලලා ජජ් කරන එකක් නෙමෙයි තියෙන්නේ. හැබැයි කෙනෙක් හැසිරෙන විදිය, ඒගොල්ලන්ගේ කතා කරන රටාව ඒ ඔක්කොමත් එක්ක බලලා ඒගොල්ලන්ගේ ෆුල් බෑග්ග්‍රවුන්ඩ් එක ස්ටඩි කරන්න ඕනේ. ඉතින් ලේසි නෑ. හැබැයි හරි ඉන්ටරෙස්ටිං ඒක. කියන්නේ ගොඩක් මිනිස්සුන්ව තේරුම් ගන්න සහ ප්‍රශ්න අඩුයි කියලා මට හිතෙනවා. කේන්ති යන ප්‍රමාණය අඩුයි. මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් කියලා මං හිතන එක ඉගෙන ගද්දි. එතකොට කලා කටයුතු කොහොමද සචින්? කලා කටයුතු මම දැන් මේ දවස්වල ටෙලිග්‍රෑම් එකක රූගත කිරීම කරගෙන යනවා. ඒක ටෙලිකාස්ට් වෙනවා. ඊට අමතරව YouTube channel එකක බුලි ටෝක් ෂෝ කියලා ඒක ප්‍රෙසෙන්ටිං කරනවා. නර්තන වැඩ කටයුතු ෂේප් එක කරන් යනවා. ඒ ටික තමයි. නර්තන නම් අන්තිම 12 ගීතය තමයි.
ඒ ගීතයට අපි අවස්ථාවක් දෙන්න පුළුවන් නර්තනය සම්බන්ධයෙන්. කොහොම තමයි මේ සචින් ඉන්න ඕනේ. කියන්නේ එක තැනකට කොටු වෙන්නේ නැතුව දන්න දක්ෂ සියලුම දේවල් පාවිච්චි කරනවා. අධ්‍යාපනයේ පැත්ත, කලාව පැත්ත සියලුම දේවල්. එතකොට තමයි ජීවිතයේ ඉදිරි ගමන ගොඩක් ලස්සන වෙන්නේ. සුබානි කියන්න මොනවද පහුගිය කාලේ ගොඩක් වෙලාවට ඔය නිර්මාණ ශිල්පීන්ට ලැබුණු විවේකයක් කොරෝනා. ඒ කියන්නේ හැමෝම ඒ ගැන දොස් අඩුපාඩු කිය හිටියට මේ කොරෝනා කියලා කියන්නේ අර නිර්මාණ කරන්න වෙලාවක් නැහැ කිය හිටපු අයට නිර්මාණ කරන්න වෙලාවක්. එහෙම කරාද? ඇත්තටම ගොඩක් මම නිර්මාණ 5-6ක්ම කරා. ඒකට ගොඩක්ම මට පහසු වුණා. මොකද හස්බන්ඩ් මියුසික් කරන නිසා ඉතින් මට ගෙදරම රෙකෝඩ් කරලා ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් නිසා එහෙම නිර්මාණ කීපයක්ම කෙරුණා. ඒ සහ අපි මේ කොරෝනා වෙනුවෙන් ගීතයක් කරා මේ සෝමසිරි මැදගෙදර මහත්මයාත් එක්ක අපි ඒක මේ කියන්නේ මම ගෙදර වොයිස් කරලා සෝමයා ඒ ගෙදර වොයිස් කරලා ඊට පස්සේ ඒක ඊමේල් හරහා යවලා එහෙම කරලා ගීත එළි දැක්වුවා. ඉතින් ওই වගේ නිර්මාණ ගොඩක් කරා ඇත්තටම. මම හිතනවා ඒ කාලේ ගොඩක් හැමෝටම හොඳක් ඒ කියන්නේ හැමෝම සතුටින් හිටියා කියලා මම හිතනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම දුකෙන් සමාජිකව ගානක් දැනගත්තේ ඒ කොරෝනා කාලේ. ඉතින් ගෙවල් වල ඉන්නවද කියලා? ඇත්තටම. ඔව් ඉතින් දරුවත් එක්ක අපි තුන්දෙනා හරි නිදහසේ හිටියා ඉතින්. අද කෑම වර්ගත් ඇවිල්ලා කියන කොරෝනා තමයි අදත් කෑව එකක්. කොරෝනා කියලා කෑ බලද්දි දැල්ල කුණහද කපලා මොකද්ද ගේන්නේ? කොරෝනා එක වගේ. ඒකට කොරෝනා කියලා දාලා තියෙනවා. දැන් අන්න මේනක අර අවස්ථාව අපිට දෙන්න පුළුවන්. අර ඔයාට සින්දු කියන්න ඕනේද? අවස්ථාව. right. එන ශර්ලි මහත්තයෝ පොඩ්ඩක් අපිට සමා වෙලා මයික් එක පොඩ්ඩක් ගන්න මේ මොකද මේ වගේ වැඩසටහනක ගායනා කරන්න පුළුවන් සම්පූර්ණ ගීත ප්‍රමාණය සීමා සහිතයි. ඒ නිසා මේක මේ කොටස් වශයෙන් අපි කැමති ගීත කිහිපයක කමක් නැහැනේ. කිසියම් අවස්ථාවයක් වෙතොත් මට සමා වෙන්න එක මගේ හිතුවක්කාරකමක්. right? ඒක ආවෙනික වූ පුරුද්දක්. ආවෙනික පුරුද්දක්. ශශික ඔව් කීබෝඩ් එකේ පොඩි සපෝට් එකක් දෙන්න. ඒ අතරේ කොහේ හරි තැනක අනිත් අයටත් හිතුනොත් කුල්මත් වෙලා මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා කමක් නැහැ. අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒක. හොඳේ? right. පළවෙනි එක අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලි. අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ සුන්දර ඔබේ රුවදිලුනට කිමද බලේ සුන්දර නොවේ ලොව විස කටු වැනින වෙලේ ඉස්සර වගේ ඉඟි බිඟි කම් එපානේ මට එපා ඔබේ හස වැල්දි. මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කෙලුම් හද වේදනා දෙනවා මට එපා ඔබේ හසරැලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කෙලුම් හද වේදනා එතකොට මේ කපිල කෝසල මට කියනවා ඔකේ ලස්සනම වර්ස් එකලු. ඔය සින්දුවේ. එන වත් සපෝට් එකක් දෙන්න ඕනේ. right. වර්ස් එකත් පොඩ්ඩක් බලන්න.
තනි වෙනවා සිතිවිලි සයුරු කෙරේ නුඹට කාරි නැත මගේ දුකට මම කීපද වෙල්වී නුඹට කාරි නැත මගේ දුකට මම කීපද වෙල්වී මා සිහින ලොවක තනි වෙලා මෙඩ්ලි මා සිහින ලොවක තනි වෙලා සිත ගොළු වීලා ඔහු අතගෙන යනවා මා තනි කරලා ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ කඳුළු බිඳක් පමණයි. ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණි දුර කවුළුවෙන් එබී බලා කවුරුදු නුවන් හෙලා කවුරුදු ඔබ කවුරුදු මන්දහාසෙන් දුර කවුළුවෙන් එබී බලා කවුරුදු නුවන් හෙලා කවුරුදු ඔබ කවුරුදු මන්දහාසෙන් මේක ආරාධනාවක් විදියට කරන ආයාචනාවක්. ඒ ශාන් දකිනකොට මට බය හිතෙනවා. ආරාධනාවන් ආයාචනාවන් පිළිගන්නවා නම් මාගේ සිතේ නොලසා කියන්නම් දෙසවන් යොමයි නම් මා ආදරේ ඉතින් කියන්න ආදරෙත් කියමු. ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ මේ ගීතය කියවලා වැඩි නවත්තනවා. මොකද දැන් මේක විශේෂයෙන් කියවනවා මේක ආපු වෙලාවෙත් මේ සින්දුවයි කියන්නේ. මං දැන් කියයි කියලා බලාගෙන හිටියා.
මේනක යන්නේ ඉල්ලීමක් තිබුණා. කියනවාද කියලා. ඒ ගීතේද? මම් බොළඳ වී. බලන්න. මම් බොළඳ වී බැඳි හාද ඔබ ආදරෙන් කඳුලෙල් හසරෙල් සතුටින් ලැබුවේ ඔබ ආදරෙන් මම් බොළඳ වී බැඳි හාද ඔබ ආදරෙන් කඳුලෙල් හසරෙල් සතුටින් ලැබුවේ ඔබ ආදරෙන් ඔබ ආදරෙන් ඔබ ආදරෙන් බොහොම ස්තුතියි සියුම් වාදන ධ්වනිතයක් මට ලබා දුන්නාට එහෙම ඒ නිසයි මට ගයන්න පුළුවන් බොහොම ස්තුතියි ඔබතුමාටත් බොහොම ස්තුතියි. යෝධ බල යෝධ ශක්තිය විශාරද ශලි වෛජයන්ත මහත්මයාට මේක මගේ හැමදාම කරන පොඩි බලකිරීමක්. මේ ඉතින් ඒකට මේ වගේ ජ්‍යෙෂ්ඨ ශිල්පියෙක් එකඟ වීම පිළිබඳව මගේ ගෞරවය සියත ටීවී වෙනුවෙන් ඔබතුමන්ට. ප්‍රේතවතුනි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. සතියග සප්තස්වර රිද්මය 7 note song. අර ශර්ලි මහත්මයාට කර වගේම යෝජනාවක් තියෙනවා. එතරම්ම ගීත ප්‍රමාණයක් නොවුනත් කීපයක් තියෙනවා කමක් නැහැනේ. ඔබ හමු නොවුනා නම් කියලා වගේ ලස්සන ගීතයක් තියෙනවා. නේ? මොකක්ද ඕනේ? සශික. මම වාට ඒක කිව්වේ නෑ. සමා වෙන්න. ඔබ මගේ උනේ මා ඔබේ උනේ අප හමුණු මුල් දිනේ අප හමුණු මුල් දිනේ සිත උඹතුනේ ගත උඹතුනේ තව මතකේ දෙනේ තව ඒගේත් කොටසක් කියන්න පුළුවන්. ඔය පොත මට දුන්න මම ඔයාලා දෙනවා සින්දු. පොත ඕන ටික. පොත අරලා හර බලන්න. ඔව් සර් වණීත් දන්නේ නැහැ නෑ වලින් වයි නෑ කියන්නේ. බිමයි. ඉන්නතර නිකන් ලාභසනා පොඩ්ඩක් නොකියුවොත් අඩුවක් නේ. ලාභසනා සිත කලඹන නොහුරු සීලමේ නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ. ඔය මේ තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේ ශශිකලා සුබානි ලාපු වෙලාවේ එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා විදියට ආචාර්ය සුනිල් ජයන්තනවරත්න මහත්මයාට වුණා මේ සියලුම ශිල්පීන් ජාතික මට්ටමට ගේන්න. ඒ ඉතින් ඒ වකවානුවේදී ගුවන්විදුලි නාලිකාවක් තෝරාගෙන
ශිල්පීන් 14ද 16ද සුබානේ ඒ CD එකේ 16ක් හිටියා. ඉතින් එදා ඒ පළවෙනි වතාවේ CD එක ප්ලේ කරලා ඒ අහපු එකම තමයි මට මේ නැවත නැවත එන්නේ. ඒකයි මම කිව්වේ මට ලාභසිනා පොඩ්ඩක් අහන්න. මම හිතනවා මේ ලංකාවේ ඉන්න ගොඩක් ඔයා දන්න ශිල්පීන් අපේ තරුණ සේවා සභාවේ නිර්මාතෘවරු තමයි මේ ඉන්නේ. අනිවාර්යයෙන්. ඉතිමලට කොච්චර සන්තෝෂයක්ද නේ මේ වගේ પરම්පරාව පසුකාලන මේ වගේ අතික මට්ටමට ඇවිල්ලා හැකියාව ඉදිරිපත් කරනවා. මෙහෙම එකට වාඩි වෙලා ඉන්න ලැබෙන එකත් මම හිතන්නේ වාසනාවක්. ඔයාට ඒ කියන්නේ පොඩි නිකන් චකිතයක් වගේ තියෙනව නේද ඒ සර්ට ළඟ ඉන්න එකත් එක්ක නේ අපහසුතාවයක් මට තේරෙනවා දැන් පොට දිගාරිනවා මෙහෙකල හොරින් බලනවා නෑ මගේ නිරන්තර ආශිර්වාදය තියෙන ලස්සනට කියනවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ ජාතික තරුණ සේවා සභාව හරහා සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඉෂ්ට වෙමින් තිබෙනවා. තවදුරටත් ඒක යවත් කාලින විය යුතුයි. ඒ කියන්නේ නූතන සමාජයට ගැලපෙන විදිහට ඒක අප්ඩේට් වෙන්න ඕනේ. ඉතින් එහි පුරෝගාමී පුද්ගලයන් ශෛලි මහත්මයා වගේ දැන් මට මේ විධාන දෙන මගේ නිෂ්පාදකවරයා 2008 අවුරුද්දේ ජාතික තරුණ සේවා සභාව හරහා ඒ කාර්යය පුරුදු වෙච්ච කෙනෙක්. තව එක ඉල්ලීමක් තිබෙනවා. මට මේක ඇත්තටම මේ නිහාර දිහා බලාගෙන ඉන්නකොට නිකන් හිතිච්ච ගීතයක්. ඒ කියන්නේ හැම අම්ම කෙනෙක්ම දුක් විඳින්නේ තමන්ගේ දරුවට යහපතක් කරනවා දකින්න. මේ ලෝකේ ජීවත් වෙන අප හැරගිය හැම අම්ම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව උනේ දරුවට යහපතක් වෙන්න. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්ට කියලා කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කරපු ගීතයක් තියෙනවා. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ට පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්ට අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්ට ලොලි 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 ප්‍රේතවතුනි මේ සතියක සප්තස්වර රිද්මය 7 notes. 1 2 1 දැන් සාමාන්‍යයෙන් හිතන්න මේ ඔබ සිනමාවට ආපු මුල් කාලේ ඔබට අධ්‍යක්ෂකවරයෙක් කියනවා ක්ලීටස් ඒ වැඩේ එහෙම කරන්න එපා. දැන් ඔබතුමාගේ ඔළුවේ තියෙනවා මේ වැඩේ මෙහෙමයි මම කරන්නේ කියලා ඒක ලෑස්තිලා ඉන්නවා. ඉන්න වෙලාවේ පළවෙනි ටේක් එකේදී කිසියම් ඔබතුමාගේ අනිත් පාර්ශවයේ එකක් නිසා කියනවා නෑ ක්ලීටස් ඒක එහෙමනේ මෙහෙමයි කියලා. එතකොට නිකන් පොඩි තැතිගන්මක් ඇවිල්ලා වැඩේ අවුල් වෙනවද නැත්නම් කොහොමද ඒක නෑ ඊට වඩා හොඳට මෙහෙම කරනවා කියලා හිත හදාගන්නේ කොහොමද? නෑ මේක දැන් ඔයාගේ ප්‍රශ්නේ මේ මං කියන්නේ මේ ගායනයක්ද නැත්නම් නෑ රංගපෑමද නෑ අධ්‍යක්ෂකතුමා කිව්වනේ මේකේ ඇත්තම එතුමා කියන එක අපි අහන්න ඕනනේ. ඒකේ යා දකින්න පැත්තක් තියෙනවනේ මේක ඇත්තටම මම මේක හදාගෙන කරන්න ඕන. එහෙම කරනකොට සමහර දේවල් තියෙනවා මේ සමහර දේවල් මට වෙලා තියෙනවා. අපි කියමුකෝ මේ අපේ ඉමෝෂනල් සීන් එකක් කෙනකොට ඒකට අපි ටයිම් එකක් අපිට අවශ්‍යයිනේ. සමහර විට අධ්‍යක්ෂකතුමා කියන ක්ලීටස් ටයිම් ගන්න බෑ. මේකේ මේ මම මෙතනින් කොහොමද එඩිට් කරනවා හින්දා ඔය ඩයලොග් එකෙන් පටන් ගන්න කියලා. දැන් අපි කියමුකෝ මගේ දැන් මේ වයිෆ් නැති වෙලා ඉතින් එයා නැතුව දැන් මොකක් හරි එකට මම ඉන්සිඩන්ට් එකක් තියෙනකොට මට ඒක මතක් වෙනකොට මේ එකපාරට අනිත් එකන ඩයලොග් කියන්න පේ එයාව මතක් වෙනවා නම් ඒක පොට්ටප්පර ගානක් ඒක පොඩ්ඩක් හිතලානේ කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට පොංගුවක් කියනවා මේ ඕනේ මොකක් කොහොමද එඩිට් කරනවා උතින් ඉඳලා ඩයලොග් එක යන්න කියලා. ඉතින් ඒවා ඉතින් අපි කරනවා ඒ වුණාට හරි වේදනාවෙන් එහෙම කරන්නේ. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. අරක්කු කඳුලක් නොබන සිගරට් එකක් නොබන ඔබතුමා වගේ මේ ඔබතුමා වගේ කෙනෙක් විලන් උනේ කොහොමද? කවුද ඒකට යෝජනා කරේ? මොකක්ද මේ පසු බොනායට ගහන ඒක ඔව් එහෙමත් තියෙනවා නේද? ඔව් නෑ මේක කවුරුත් මේ යෝජනා කරේ නෑ. ඇත්තට මට මම ඇත්තටම මේ පුරන් අප්පු කරලා කරනකොට මගේ යාළුවගේ කිව්වා ඊට මේ ඔබට අපි හීරෝ කරන්න පුළුවන් අපි ප්‍රොඩියුස් කරන්න ෆිල්ම් එකක් කරමු කියලා. මගේ යාළුවෙක් අයිවන් කියලා මගේ ඉන්න හේ යාළුවෙක් අයිවනුයි මගේ අංකල් කෙනෙකුයි චන්ද්‍ර කියලා මගේ යාළුවෙකුයි තුන් දෙනා කිව්වා රයිට් ඒ කාලේ මේ 50 දාපුවාම මේ වෙල් 150,000 ෆිල්ම් එකක් කරන්න පුළුවන් බ්ලැක් ඇන්ඩ් වයිට්. ඉතින් ඒ හින්දා එහෙම කරමු කියලා කිව්වා. ඉතින් මට කොයි කාලෙද? දැන් මම මේ කියන්නේ
78 විතර. 80 වගේ. මේ මාත් බැලුවා ඇත්තනේ තියෙන්නේ හීරෝ කරන්න පුළුවන් කියලා දේ. ඕකනේ තියෙන ආසාව. ආගිරදී මාත් බැලුවා දැන් අපම මට දැන් මම වැඩ කරලා තියෙන්නේ මේ ආචාර්ය ලෙස්ටර් මහත්මයාගාව විතරයි. ඒක පුරන් අප්පු. ඩිරෙක්ටර් කෙනෙක් දන්නේ නැහැනේ. ඉතින් කල්පනා කරලා කාටද මේ කියන්නේ කියලා ඒතර මතක් වුණා මේ අපේ ඉන්න ඇන්ටන් ක්‍රීගර් කියලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් හිටපු ඇසිස්ටන්ට් දකවුරුත් දන්නවා ඇන්ටන් ක්‍රීගර් මහත්මයා. ඉතින් වැඩිම චිත්‍රපටි ගන්නක් ඇසිස් කරපු කෙනෙක්. ඉතින් අපේ මීගම ඉන්නේ. ඉතින් මම එයාව හම්බෙලා නැහැ. නමුත් මම ගිහිල්ලා හම්බෙලා කතා කරන්න කියලා ගියා. ගියාම ඒතර දැන් අපි මට හරියන චිත්‍ර කතාවකුත් තෝරගත්තා. යලි පිපුණ මලක් කියලා. ඉතින් යලි පිපුණ මලක් කතාවක් තෝරන අපි අයිතිකාරෝ එයාගේ මේ කතාව කතා කරලා කතාවත් අරගෙන ඉතින් ඕක කරන්න ඉතින් ඕකත් අරගෙන ගියා එයා ගාවට ගියාම එයා කිව්වා මේ බලමු හැබැයි ඉතින් මෙයාව මේ නෑ එයා ඉස්සෙල්ලා බෑ කියලා. එයාගේ මේ ඇසිස් කරපුව 50ක් තියෙනවා තව දෙකක් තියෙනවා ඒක ඇසිස් කරලා ඒක ඉවරලා තමයි මම ඩිරෙක්ට් කරනවා කරන්න කියලා. පස්සේ ඉතින් ඒක අප්සෙට් වුණා ආවා ඊට වන්න මම අපි කට්ටිය ආපහු ගිහිල්ලා එයාව අරගෙන අපි පොඩි මේ පොඩි පාටි එකක් වගේ කියලා ඉතින් පාටියේදී මෙහෙම කතා කරුවා අපි මේක කරමු මෙහෙමයි කියලා මෙහෙම කියනකොට එයා කිව්වා හැබැයි මෙයාව හීරෝ දාන්න බෑ. මොකද මෙයා අලුත් මමත් ෆස්ට් ටයිම් කරන්නේ ඉතින් අපි හොඳ හීරෝන් හීරෝයින් දෙන්නෙක් දාලා මේක කරමු. මෙයාට ඉතින් විලන් කරන්න පුළුවන් නේ කිව්වා. ඉතින් අරගොල්ලෝ කිව්වා බෑ අපි එහෙම එක නෙමෙයි අපිට මේ වැඩක් නැහැ ෆිල්ම් අපි මේ වගේ යාළුවෝ වශයෙන් මෙයාව ප්‍රධාන චරිතයක් කරලා ගේන්න තමයි අපි හදන්නේ කියලා ඒක වැඩේ වුණා අයින් වුණා. වැඩේ අරගෙන දැන් මම බැලුවා යන්න කෙනෙකුත් නැහැ එතනම ගියාම මෙයා කිව්වා එමිනුවේ ක්‍රීටස් අපි රවීන්ද්‍රන් දෙනියමයි ගීතා කුමාරසිංහයි දාමු. ඒ කාලේ ඉතින් ඊට සුපර් හීරෝලා හීරෝයින් මාත් බැලුවා ඇත්තනේ ඉතින් ඒ දෙන්නව දාලා මොකද ඔපොසිට් කරන් ඊට පස්සේ ඔයාලට කරගෙන ගියා කියලා. ඒක ඊට පස්සේ කැමති කරගෙන තමයි යලි පුතුමා කියලා ওই චිත්‍රපටයක් කිව්වා මම දුසයි කියන්නේ ඒ කාලේ වයසට 20 ගාණක් 45ක විතර කොණ්ඩස්සු වවලනේ තියෙන්නේ කාලේ කොණ්ඩ සුදු කරලා ඩෙනිම් ගාලා සුරුට්ටු බොන මේ චරිතයක් තමයි කළේ. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ. ඒක ඉතින් දිගට ගියා. මොකද ඒකේ හේතුව ප්‍රධාන හේතුව තමයි මට ඒකේ දැන් හීරෝ පැත්තට බොහොම අමාරුවෙන් මම ওই මමයි රජා ඉල්ලගත්තා. මට විජයත් එක්ක හීරෝ කරන්නම ආසාවක් තිබිලා මට මේ ගානේ සුනිලයි මට කොහොම හරි කළා මේ චරිත වලට කිව්වා දෙන්න පුළුවන් දුන්නා කවුද ඕගොල්ලෝ ඔය තුන් දෙනාට දැන් ජීවන් මම විජයට ඔපොසිට් කවුද ඉන්නේ කියලා ඇහුවා. විලන් කෙනෙක් නෑ. පස්සේ මම කොහොමද මයික් කෙනෙක් ගේනන් කියලා මගේ අලුත් කිටියා ෆිල්ම්ස් වල හිටියා හොඳට ඉස්සලා ස්ටැන්ලි වර්ණුකල කියලා දන්නවනේ කළු සමහත පස්සේ එයාව ගෙනල්ලා එයාව විලන්ට දාලා තමයි බොහොම අමාරුයි ප්‍රගුණ කරපු සටන් කලාව මොකද හැම එකක්ම කළා කරාටි බොක්සින් ජිම්නාස්ටික් ඒ තුනම කොලෙජ් යන කාලේ නැත්නම් ෆිල්ම්ස් වලට කියලා නෙමෙයි ඒක මගේ ආසාවක් තිබිලා දැන් කොච්චර ප්‍රැක්ටිස් කරනවද දවසට මම දවසට පැයක් විතර එක්සර්සයිස් කරනවා ඉතින් ඔයා කොච්චර ගන්නවද දවසට ඒක මේ නිහාරගෙන් තමයි අහන්න ඕනේ ටිකක් ඉතින් වැඩි වෙලාවක් කරනවා වෙලාව හම්බුනහම තමයි දාලා ඇයි ඔය නළුවෙක් විදියට මේ ඔය ශරීර ස්වභාවය පවත්වගෙන ඉස්සරහට ජාත්‍යන්තරයේ කම්පිටිෂන් වලට එහෙම යන්න බැරිද මේක මම දන්නේ නැහැ ඒ කියන්නේ විශේෂ සම්බන්ධයෙන් මට අවබෝධයක් නැතිද මම අහන්නේ නෑ මම ඒ කියන්නේ මම මේ බොඩි බිල්ඩින් වලට නෙවෙයි මේ අයලා ඒ කියන්නේ මගේ ආත්ම තෘප්තිය සඳහා නැහැ මගේ පියත් මේ වගේ ලොකුයි ඇත්තටම පියා දැන් ජීවිතුන් අතර නැහැ පියත් මේ වගේ දැන් මිනිස්සු හිතන්නේ මම මේ ඒ කියන්නේ ගොඩක් ප්‍රෝටීන් ගහලා මම ස්ටෙරොයිඩ් ගහලා එහෙම එකක් නෙවෙයි මේ අහන ගොඩක් අය එහෙම ගහලා හෙරොයින් ගහලා මොකද හෙරොයින් මම හෙන්නවද මේ කාලේ යන්නේ කතා එන්නේ අර ගලනවා මේ ගලනවා මගේ පස්සෙන් අරගාවි ගියා වගේ වචනේ නෑ ස්ටාර්ට් කරලා ඉතින් අර ඒවා තියෙනවනේ මම අර එක්සර්සයිස් කරනවා අර මමයි මේනක මේ ගොඩක් වෙලාවට ලංකාවේ අය නළුවෙක් විතර අඳුරගෙන හිටිට සෑහෙන ව්‍යාපාරික බුද්ධියක් තියෙන පුද්ගලයෙක් ඇමරිකා එක්සත් ජනපදයට පවා ගියා මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න විශේෂ උනන්දුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ සෙග්මන්ට් එක ලංකාවට ආවට පස්සේ නාට්‍ය දැන් එහෙදී වැඩිපුර කතා කරා අපි දැන් එහෙදිත් හම්බුණානේ. දැන් ඒ හම්බෙලා කතා කරනකොට තිබුණු උනන්දුව ලංකාවට ආවිල්ලා වැඩි වෙනකොට නාට්‍ය හම්බ වෙනකොට සිනමාවත් එක්ක ආපහු පොදියට වැඩ කරන්න ගත්තම උනන්දුව අඩු වුණාද නැත්නම් තවමත් ඒ මොරාල් එකෙන් ඉන්නවද ඒ ව්‍යාපාරික පැත්තෙන් දෙයක් කරන්න ඕන කියන තැන? නෑ ව්‍යාපාර පටන් ගත්තා අපි දෙන්නගේ ව්‍යාපාර පටන් ගත්තා ඉතින් ඒකට මම ගොඩක් ඒ කියන්නේ පරිපාලන පැත්තෙන් මම සහයෝගය දෙනවා මෙහාරට. මෙයාගේ නමින් තමයි මෙහාර ඩාන්ස් ස්ටුඩියෝ. කියලා ඉතින් අපි ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.
ඉතින් ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අහ කියන්නේ නැහැ. මම හිතන්නේ ඒක අපේ සාමාන්‍ය ජීවිතේට වැදගත් වෙනවා. ඉතින් මට අර පොඩි හීනියක් තිබ්බා. මට ඉගෙන ගන්න ඕනේ. හැබැයි මූල්‍යම පහසුකම් තිබ්බේ නැහැ මම කුඩා කාලේදී. හැබැයි ඉතින් මම රංගනෙන් දාය කළා. මම යම් කිසි මුදලක් ඉතිරි කරගෙන තමයි මේ විදේශ කටයුතු විදේශගත වෙලා ඒ අධ්‍යාපනය කම්ප්ලීට් කරේ. මගේ කොහරි තැනක අහපු මතකයක් තියෙනවා. මේ මතකේ නිවැරදි නම් ප්‍රශ්නයක් නැහැ. වැරදි වුණොත් ඒක නිවැරදි කරන්න. ඔබ මේ ඊටම දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක්. ඔව් පාසල යන කාලේදී දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක් තමයි මම. රෙකෝඩ්ස් තියෙනවද? ඔව් ඒ කියන්නේ සාන්ත පීතර විදුහලේ පළවෙනිම වාර්තාවක් තිබ්බේ නැෂනල් ලෙවල් එකකින්. يعني ලංකාවේ ලෙවල් එකකින් වාර්තාවක් තිබ්බේ මම තමයි. අවුරුදු 13 දී. එතනින් තමයි මගේ පිහිනුම් ක්‍රීඩාව ඒ වගේම තමයි මම සාෆ් සංචිතයට තියලා ඉදි තමයි මාව තෝරගන්නේ සැමි පවල් කියන බෙල්ජියම් අධ්‍යක්ෂකවරයා මෙහි කෙරුණ එක ලංකාවේ ඒව කරපු පළවෙනි ටෙලි නාට්‍යයට සඳ මුදුරට. එතනින් තමයි මම පටන් ගන්නේ. හරි. දැන් අපේ තියෙනවා මේ ස්පෙෂල් සෙග්මන්ට් එකක් මේක 7 notes වලටම ආවේනික සෙග්මන්ට් එකක්. දැන් ගොඩක් වෙලාට මේක ශර්ලි මහත්මයා වගේ සුබානි වගේ අය ඒ කියන්නේ තමන්ගේම ස්වනිර්මාණ තියෙන අයට සහභාගී වෙන්න පුළුවන් සහභාගී කරගන්නවා. අපේ පොඩි කාලේ මතකයන් තිබෙනවා. ඒක සමහරලාවට අපි අහපුව සමහරට ගෙදර තාත්තා නිතර කියපු සින්දුවක් වෙන්න පුළුවන්. අම්මා කියපු සින්දුවක් වෙන්න පුළුවන්. ඒ කාලේ ගුවන්විදුලියේ නිතර ඇහිච්ච ගීතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලික කැමැත්තක් වෙන්න පුළුවන්. එවැනි ගීතයක් මතක කරගන්න. එවැනි ගීතයක තමන්ගේ නොවන වෙනත් මතකයක්. එහෙම ගීතයක් මතක් කරගන්න. ඒ මතක් කරගන්න පොඩි වෙලාවක් අපිට අවශ්‍ය නිසා අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඒ විරාමයෙන් පස්සේ අපි නැවතත් හමු වෙනවා. මෙතෙක් වෙලා නොගෙව් මේනක රාජපක්ෂලා වගේ අය ගායනා කරන්න පටන් ගන්න අවස්ථාවක් වෙන නිසා ඒ විශේෂ අවස්ථාවක් බවට පත් වේ ප්‍රේතවතුනි. අපි නෑ මෙහෙන්න. වම් අත පැත්තේ පටන් අරන් අපි ක්ලීටස් මහත්මයාගෙන් බලමු. චරණි මතකයක් අවුස්සන්නේ. මහවෙස්සට නිවිති පෙනෙනවා කවුළුව අතරින් පිරිපොද එනවා මල් පැණි වටියට උණුසුම ලබනට යන්නට ඕනෑ කද මණ්ඩිය කබාය ඉරිලා ඊට කමක් නෑ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ. සුබානි හර්ෂණී ආපෝ එයි කියලා මුලට. විශාරද ශෛලී වෛජයන්ත මහත්මයා. සුකුන් සඳ නෙගීලා කිරි බෙවලෙන පාරුවේ රිදී ගඟක් ගලාලා වලිඟු පුලින තලාවේ සුපුන් සඳ නෙගීලා නෙහාරා පිරිස් එහෙමද? යන තැනට මට කියනවා මේ සින්දුව කියන්නේ. right. That
මේනක රාජපක්ෂ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියමට රැයාමේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියමට රැයාමේ අඹුදරුවෝ මා දෙවියෝ රකීවා එනතුරු මා උදේමා සචිනි දිල්හාරා මතකය ඇසුරෙන් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් පෙන නැත්තේ ඇයි නිරතුරු වැළපුනේමි අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමි ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි සර් ඉල්ලීමක් කරන්න අවසර තියෙනවද? අනිවාර්යයෙන් මම ආසයි මේනකගෙන් ඇත්තටම ගීතයක් ගායනා කරනවා දකින්න. මොකද අද ඔහු නිහඬව ඉන්නේ. ඔව් ඒක මේ වැඩසටහනත් අඩුවක්. ඔව් මම හිතන්නේ ඔය කරાવી. ඔය මොකද පපුවල්ලගෙන ඔයා මම හරි අපි ආසාවෙන් උදව් කරනවා. එහෙම නෑ ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ ශෛලස කතා කරද්දී මම ඇත්තටම හොඳට අහගෙන හිටියා. මට දැන් අර මං සින්දු කියවලස මට කිව්වා මම රික්වෙස්ට් එක මෙහෙම මම එදන් බබා ඊට පස්සේ මම බැලුවේම නෑ. මම මේ පැත්ත බලන්න හිටියා අමතක වෙයි කියලා. මට මොකක්ද කියන්න තෝරගන්නේ වාන ඕන මට මේ ප්‍රෝග්‍රෑම් එකේ මේනක ගීතයක් ගායනා නොකරත් මම දකින්නේ අඩුවක් තියෙනවා. අඩුවක්. ඔහු ගායනා කළ යුතුයි කියලා මම හිතන්නේ. ඔබගේ හැකියාව රාජපක්ෂ වල ඇස්ති වෙන්න ඕන නම් මම ඒ අතරේ මේ තවත් විශේෂ දෙයක් සිද්ධ වුණා. හැම මේ කමර්ෂල් බ්‍රේක් එකේදීම ඇවිල්ලා ගියපු අපේ සුබානිගේ දූසිගිත්ත අර අම්මා ගැන ගීත යන වෙලාවේ නිකන් කියලා ගෙන්න ගත්තා වගේ ඉබේම මෙතෙන්ට ආවා. හලෝ කොහමද නිදා ගන්න නැද්ද කියලා? නෑ. දැන් නිදා ගන්න වෙලාව නෙමෙයි 12ටත් කිට්ටුයි. ලෝයන් නැද්ද? නෑ. එහෙනම් ඔයා ඉන්න ඕම මම්මි කාටලා. ඉන්න බෑනේ. මොකද කියන්නේ මේ මොකද පස්සේ පස්සේ කියන්නේ දැන් ආයි රෑ 12ට ඉවරයි මේක. බ්‍රේක් නැද්ද නේ? බ්‍රේක් නේ? අන්තිම එක මෙහෙම කරන්න. එන ඔයා මේ අවසාන ගීතයට ශර්ලි මහත්මයාගේ ගීතයක්ම තමයි අපි තෝරගන්නේ. ඔයා නිතරම කියපු ගීතය ආපු වෙලාවේ ඉඳලා ඒක සඳහා මේ ඒක නම් අනේ අම්මේ කියන්න බෑ. නියරේ පියනගලා කියලා. රයිට්. එහෙනම් නියරේ පියනගලා ලෑස්ති වෙන්න. නියරේ ඒ අතරේ පොඩි හරි ලෑස්ති වෙන්න දෙන්න මට පොඩි අනේ මේ ශර්ලි මහත්මයෝ අර ගීතාවලිය මට එක ගීතයක් තියෙනවා විශේෂයෙන් සුවහසක් ජාතික තරුණ සේවා සභාවරා පිහිට මේ බිහි වූ ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් තවලම පොඩි කොටසක් අනේ මල්ලි පොඩි තවලම පොඩි කොටසක් දෙන්න මේක මේ අලුත් ජීවයක් එනවා තාරුණ්‍යයට මේ ගීතයත් එක්කම මේනක මයික් එකත් එවන්න පොඩ්ඩක් ආයි නයි බලන්න right
මමායන් මද සුළඟේ ඔබ බිඳුවක් නවතින්නේ කාලය ගෙවිලා යයි සැනකින් බිඳුවක් නවතින්නේ ගෙල් පුරවාගේ හනි හනි හනිකට තුන් යම කතර ගෙවා ගෙල් පුරවාගේ හනි හනි හනිකට තුන් යම කතර ගෙවා දිවිය ගෙවන්නට අඹුදරු රැකුමට තවලම් අපි යනවා hey 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 ඕන කමර්ෂල් එකට බ්‍රේක් එකකට ගිහිල්ලා ඇවිල්ලා ගීතය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගීතය අහලා කමර්ෂල් බ්‍රේක් එකට යන්නත් පුළුවන්. කොහොමද ඔබ? ඈ? ගිහිල්ලෙමු. alright. මේක මොනවද ඉෂාන් උනේ? මේක මේ වැඩේ මම 2008 මම ඇත්තටම ඒ කියන්නේ මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අර අපි එක්තරා නාට්‍යයකදී එක්තරා වැඩසටහනකදී තමයි මේ දේ උනේ. උන දැන් මම සිං කරන්න ගත්තා. මේ වගේම තමයි හරියම දුෂ්කරතා මැද්දේ අවුට් කියන්න තමයි අවුට් කිය. මම සින්දුවක් කියනදී මනෝජය ඔන්න මනෝජය ළඟට ගියා. මනෝජය ළඟට ගිහලා කියද්දි මනෝජය ගගහ ඒක හරි නෑ නේ මල්ලි ඒක පොඩ්ඩක් ඒක දැනගත්ත බඩු හරි නෑ කියලා. ඊට පස්සේ මොකද කරේ? එච්.ඒ. පෙරේරා මහත්මයා දැන් අපේ ජීවිත නෝදලාදී එච්.ඒ. පෙරේරා මහත්මයා ඇවිල්ලා මේක සින්දුවක මං පොඩ්ඩක් අවුට්ටයි. ඒක නෑ කියලා කොරරද දාගෙන දැන් මාව වෙවුලනවා. දැන් අර එච්.ඒ. පෙරේරා මහත්මයා මෙතන මනෝජය මෙතන දැන් මනෝජයට කියනවා මේ බලමු සින්දුව බලමු කියලා. ඔන්න දැන් මී අඹවන්නේ ඔන්න මම දැන් ගන්නවා මී අඹවන්නේ කියන්න ගත්ත ගම ඒක හරි නැහැ නේද ඒක නේ ඔයා කියන්නේ අර සින්දුවක් කියලා ඔන්න දැන් මං දැන් ගැහෙනවා මෙතන මං දන්නවා දැන් බැහැයි කියලා දැන් මං දන්නා මේක ඊටත් දැරිය දැන් රටක් ඉස්සරහා මම ආයෙ ඔන්න දැන් එච්.ඒ. පෙරේරා මහත්මයා වෙන සින්දුවක් කිව්වා ඒ සින්දුව දැන් මම ආයෙ ඔන්න ඕකේ 1 2 3 කියලා ඔන්න ගහන්න ගත්තා මනෝජය ගහන්න ගද්දි ඔන්න දැන් මං ආයෙ අර සින්දුව කියන මනෝජය ගිමූණ මෙහෙම අයිය මෙයාට හොඳ නැහැ මෙයාට හොඳ නැහැ ඔයා එපා කියන්න කිව්වා එදන් පස්සේ ඉඳලා මම දැනගත්තා ඉවරයි කියලා ජාති සින්දු කියන්නේ නැහැ කියලා හිතාගත්තා එදන් පස්සේ මේකට හේතුව මනෝජ්ජය දැන් ඒ වගේ මේ සංගවුණු කුසලතා හඳුනා ගැනීම වෙන අපේ විශේෂ ගෞරවයක් නේද ශලි වෛජයන්ත මහත්මයාට පිරවන්න ඕනේ නෑ ඒක වල දැක්කද මන් දන්නේ නැහැ දැන් අර කියන ගම අන්තිමට දැන් මේකට විශ්වාසයෙන් ගීතය ගායනා කරානේ මෙහි වදිනවා දැන් පොඩි එකක් කියවනේ අම්මා තාත්තා සින්දුවක් කියවනේ කියලා අත මං අහගෙන කියනවා ඇහැරිලා ඇති ඇහැරිලා හරි ඒ වෙනුවෙන් ආට මේ ෆියුරා නිෂ්පාදනයක් තමයි මේක හැමෝටම දෙනවා සංකේතවත් කරන්න අපි මේනකට ලබා දෙමු ඊට පස්සේ අපේ සහභාගීත්වය වෙන බබා මොකද කියන්නේ සින්දුවක් කියමුද තුන්දක් කියමු මේක දෙනවා මේ ලොකු පෙට්ටියක් දෙනවා කියනවද හරි ආයි මොනවද කියන්නේ මොකද කියන්නේ මොකද කියන්නේ ඔබ ටින්ක කියන්න බෑ මල්ලි මේක ඔන් කරලා දෙන්න පොඩ්ඩක් කියන්න ඔන් කරලා වාගේ නම නැතන් දෙන්නේ නැහැ නම කිය නැත්නම් මේ දෙන්න ලොකු පෙට්ටිය මේකේ තියෙන තාගි ගොඩ සාරා කියන්නේ මොකද සින්දුව මොකද දෙන්නේ යන්නේ ගොඩක් පහුණා අද සහභාගී වුණු සියලුම දෙනාට ASB Fashion Within තෑගි තියෙනවා. ඒ අතර සංගීත සෞහෘදයෙන් පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. අද දවසේ සංගීත ශිල්පීන් සම්බන්ධ කිරීම මේ සියලුම ආටිස්ලා ගෙන්වන්නේ මනෝජ්ගේ දුරකථන ඇමතුමෙන්. ඉතින් ඒ සියලුම දෙනාට බොහොම ස්තුතියි සහභාගීත්වය වෙනුවෙන්. ඒ වගේම මනෝජ් ඔබටත් අපේ විශේෂ ගෞරවය ස්තුතිය ප්‍රණාමය. සංගීතය මෙහෙවීම ශිල්පීන් සම්බන්ධීකරණය තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස්, ඔක්ටෝපෑඩ් ඉන්දුනිල් ප්‍රභාත්, ඩොලක් නිශාන්ත සිරිවර්ධන, ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියා ලක්ෂ්මන් කන්නංගර, බේස් ගිටාර් චානක සේනාධීර, බොක්ස් ගිටාර් වාදනයෙන් කපිල කෝස
දවස්වල ඒ වගේම කීබෝඩ් වාද්‍ය ශිල්පියා විදිහට කටයුතු කරේ සශික අතපත්තු. බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාට. ක්‍රීඩස් මෙන්ඩිස් මහත්මයා thank you ජයවා ස්තුතියි. නැවත හමු යමු. විශාරද සුබානි හර්ෂණි ආවාට දෙන්න. සාරට දෙන්න. thank you. ආයාම සින්දු කියන්න ඕනේ. right. විශාරද ශෛලි වෛජයන්ත මහත්මයා අපි නැවත හමු යමු. බොහොම ස්තුතියි. අම්මටයි බබාටයි. thank you very much. නැවත හමු. එකක් දෙන්න. ඈ? මෙයාගේ එකක් දෙන්න මට ඉස්සර එකක් දුන්නා. thank you. thank you. super. සංගීතය පැත්තට අතාරින්න එපා. thank you so much. එන්න මේ පල්ලයට ඇවිල්ලා අපි අවසාන ගීතය ගායනා කරලා සමුගනිමු. එමුණ මතක තියාගන්න සතියක සප්තස්වර රිද්මය 7 notes සමගින් මේ ගත කර ශනිදා සන්ධ්‍යාව නිමාවටපත් වෙනවා. අද ඉරිදා උදා වෙලා තිබෙනවා. සතුටින් කාලය ගත කරන්න. ධෛර්ය සම්පන්නව ශක්තිවන්තව කාලයත් එක්ක ඉදිරියට එන්න. අපි ඉස්සරහට වෘත්තිකින් විදිහට සහභාගී වෙන ඔබට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වන 7 notes වැඩසටහන සඳහා සහභාගී වෙන්න. ඒ පිළිබඳව තිසංක තමයි වැඩසටහනේ ප්‍රොඩියුසර්. තිසංකට කතා කරන සතිය දවස්වල කතා කරලා අවස්ථාව ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කරගන්න. ඒ වගේම ගුණදොස් හිතන අදහස් ලියලවන්න 7 notes වැඩසටහනට සියත TV වලට. ඒ අනුව ඉදිරියේදී වැඩසටහනේ යම් සංශෝධන කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එන්න අවසන් ගීතය විශාරද ශර්ලි වෛජයන්ත මහත්මයා ගායනා කරනවා. ප්‍රේතවතුනි එවන සමගන්ට අවසර දෙන්න ලබන සතියේ අපි හමු වෙනවා සතියග සප්තස්වර රිද්මය 7 notes සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.